දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 නොවැම්බර් 13 සිකුරාදා සිරස්තන් කොවිඩ් අවදානම තවත් ඇගලුම් කම්හල් කිහිපයකට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ. පෞද්ගලික සමාගමක් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමේදී රජයට කිසිදු පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුව නැහැ. පාර්ලිමේන්තුවේදී තහවුරු වේ. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොන එකක් නෙමෙයි. මේක පාවිච්චි කරන එකක් නෙමෙයි. මේකේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. ඇන්ටිජන් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්. ෆෙල් කියලා ගරු කතානායකතුමනි. අනේ ඉඳ ගන්න දෙයියෝ. ඒ කියන්නේ ලොක්කා. ලොක්කා නෙමෙයි ගරු කතානායකතුමනි. සෝරි සමාවෙන්න. කොවිඩ් දේහ භූමදානයට ඉඩ නොදීම සමාජ සහජීවනයට අහිතකර විය හැකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අගමැතිට ලිපියක් මුස්ලිම් ප්‍රජාවගෙන් අභියාචනා ලැබුණු බවත් දන්වයි. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට එන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු 19කගෙන් බැසිල්ට ලිපියක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් හෙවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික රෝහල් වෙත ගෙන්වීමේදී ඉන් රජයට කිසිදු පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු වී නොමැති බව අද පාර්ලිමේන්තුවේදී තහවුරු වුණා. රජයට එම පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. එම පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම පිළිබඳව විපක්ෂය ඉල්ලා සිටි කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා වසංගතයේ මැඩලීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ අරමුණින් විපක්ෂය වැරදි මත සමාජගත කරන බවයි. අපි මේ පහුගිය ටිකේ බහුල විදිහට කතා කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් වල මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳව සාර කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණත් අපි රටක් විදිහට අපේ රට තුල ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ගන්න ඕන. ඒ කිසිම වගකීමකින් තොරව මේ පෞද්ගලික ආයතන ටෙන්ඩර් කැඳවලා දවස් දෙකක් යනකොට ලංකාවට ශනික ප්‍රතිදේහ කට්ටල ටික ගෙනල්ලත් ඉවරයි. PCR ටෙස්ට් එක වගේ පැය 7-8ක් ඉන්න ඕනේ නැහැ. මේක ඉතා ඉක්මනින් මේකේ ටෙස්ට් එකේ ප්‍රතිඵල ගත හැකි. ඒ වගේ මේ වගේ කාල පරිච්ඡේදයකදී මේක ඉතා වැදගත්. එතකොට ඇන්ටිබොඩි ටෙස්ට් එක තාම නැහැ. මට ආරංචි ඊයේ ලේකම්වරයා ඊයේ අනුමැතිය දුන්නයි කියලා. මෙච්චර කල් කෑ ගහලා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ගේන්න. එක පාට ඔක්තෝබර් මාසේ 28 වෙනිදා කැඳෙව්වා ටෙන්ඩර්. එක දවසයි තියුනේ ඇත්තටම. ඉල්ලීම් කරන්න. 30 දෙනෙක් ඉදිරිපත් වුණා මේකට. ඔය කියන සමාගම් දෙකත් ඇතුළුව. 5 වෙනිදා වෙනකොට ලංකාවට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ඇවිල්ලාත් ඉවරයි. දවස් 3න්. එතකොට මෙහෙ ඉවැලුවේෂන් කරනවා. අරෙන් ලංකාවට බඩුත් ගෙනල්ලා ඉවරයි ඉවැලුවේෂන්. මේ ලියාපදිංචියට NMR එකට දීලා තියෙන්නේ කවදද? ඔක්තෝබර් මාසේ 22. එදාම ඇප්‍රූවල් දීලා ඉවරයි. දැන් එතකොට කියන්න පුළුවන් මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රී ක්වොලිෆයි කළා. ඔව් මගේ ගාව තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ තියෙන්නේ මේ ප්‍රොඩක්ට්ස් දෙකටම කරපු ඇප්‍රූවල් මේවා දෙක. Product was listed as eligible for WHO procurement on 22nd September 2020. ඒගොල්ලන්ට ගන්න මේක ලිස්ට් කරලා තියෙනවා. 90 ගාණක් මැරිලා නේ මේ වෙනකොට. මරණයටපත් වෙලා. තමුන්නාන්සේ දත්දොස්තර අපි දන්නවා. දතාගෙන බොරුත් දන්නවා. පට්ටපල් බොරු කිව්වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න තියෙන සියලුම හොරගම් ටික කරුවා. ඒ නිසා අපි කිසිසේත්ම අපිට දෙන්නේ නැහැ. බොරු කියලා තමයි බලයට ආවේ. වෛරසය මතු පිට තියෙන ප්‍රෝටීන පරීක්ෂා කරලා හඳුනා ගැනීම සඳහා තමයි මේ ඇන්ටිජන් පරීක්ෂාව හඳුන්වලා දීලා තියෙන්නේ. රෝගය වැළඳුනාට පස්සේ රෝගේ වැළඳුණු බව තහවුරු කිරීම සඳහා තියෙන පරීක්ෂාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින්
මේ රෝගය හඳුනා ගැනීම සඳහා තියෙන ප්‍රධාන පරීක්ෂණ වර්ග දෙක PCR පරීක්ෂණත් ඒ වගේම තමයි rapid antigen test එකත් මේ කියන ඒවා emergency use listing යටතේ ලැයිස්තුගත කරලා තියෙනවා. එතකොට මේ ඇයි emergency use listing කියලා මේක දාලා තියෙන්නේ? ඒකට හේතුව තමයි public health emergency එකදී හදිසි තත්ත්වයක් යටතේ ලෝකේ රටවල් වලට මේ පරීක්ෂණ යොදා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසන්නයි මේක කරලා තියෙන්නේ. එතකොට අපි PCR පරීක්ෂණය මෙතෙක් කල සිදු කරමින් පැවතියා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. ලොකු ප්‍රමාණයෙන් මේක පැතිරිලා යනකොට ලොකු පිරිසක් කෙටි කාලයක් තුළ පරීක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා ගොඩනගපු පරීක්ෂාවක්. එතකොට මේ ඇන්ටිජන් පරීක්ෂාව අපි යොදාගත යුතුයි කියලා විවිධ අංශ මතබල කරා මාස කිහිපයක් තිස්සේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඒ ඉමර්ජන්සි යූස් ලිස්ටින් එකට දාන්නේ මීට සති කිහිපයකට පෙර. අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා නිවැරදිව පැවසුව විදිහටම සැප්තැම්බර් මාසේ 22 වෙනිදා SD බයෝසෙන්සර් සමාගමටත් ඒ වගේම ඔක්තෝබර් මාසේ 2 වෙනිදා ඇබොට් කියන සමාගමටත් මේකේ මේ ලැයිස්තුගත කිරීම කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට ගරු අමාත්‍ය හිටපු අමාත්‍යතුමා පැවසුවා මේක එතුමා වාක්‍යයක් පැවසුවා WHO සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රොකියුමන්ට් සඳහා පමණයි මේක පාවිච්චි කරන්න කියලා. මම එතුමා මේ නවත්තපු තැන ඉඳන් ඉතිරි ටිකක් කියාගෙන යන්නම්. The EUL listing can be leveraged by other international, regional and national procurement agencies. The product will be eligible for procurement for 1 year කියලා පැහැදිලිව සඳහන් කරනවා. අවුරුද්දක කාලයක් සඳහා මේක යොදා ගන්න පුළුවන් අනිකුත් සංවිධාන වලට රටවල් වලටත් යොදා ගැනීමට පුළුවන්. එතකොට මේ පිළිබඳව අපිට හිතුමතේ තීරණ ගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කොවිඩ් පිළිබඳව විශේෂ කමිටුවක් තියෙනවා. අපිට මේ rapid antigen test එක පාවිච්චි කිරීමට සුදුසුයි නිර්දේශය රාජ්‍යාංශය සඳහා ලබා ගැනීමට රාජ්‍යාංශය සඳහා ලබා ගැනීම ගත යුතුයි කියන රෙකමදාරුව ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා වසංගත රෝග විද්‍යා අංශයෙන්. අපේ වෛද්‍ය සැපයුම් අංශයේ ඩිරෙක්ටර් ජෙනරල් එතුමා අමතලා කියනවා with the current level of disease reporting in Sri Lanka the estimate quantity will be 250,000 tests per month. In this context, the requirement for next 3 months along with the 2-month buffer stock would be 1.25 million tests. This forecasting is based on the current status of the disease in the country. In case of change in the disease pattern that need revisions to the estimate, it will be informed in due course. එතකොට 27 වෙනිදා තමයි අපෙන් ඉල්ලීමක් කරන්නේ රාජ්‍ය අංශය සඳහා මේ මිලදී ගන්න කියලා. ලක්ෂ 12මාරක් මිලදී ගන්න එහෙම නැත්නම් අවශ්‍යයි කියලා කියනවා. එතකොට අපි මොකද කරේ? මේක ලබා ගන්න පුළුවන් තැන් මොනවාද කියලා බැලුවා. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග විවිධ වර ගණනාවක් සාකච්ඡා කරලා අපිට කට්ටල ප්‍රමාණයක් ලබා ගන්න එකකතාවකට පැමිණියා. නමුත් ඒක ළඟා වෙන්න සති දෙකකට වැඩිය කල් ගත වෙනවා කියලා අපිට දැනුම් දුන්නා. ඒ අනුව අපි ඉන්දියාව හරහා ඉන්දියාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය හරහා එතුමා පෞද්ගලිකව මැදිහත් කළා. කතා කරලා ලක්ෂ 2ක් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඉන්දියාවෙන් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට කටයුතු යෙදුවා. එතකොට ලක්ෂ 2යි එන්නේ අපිට උපරිම එතනින්. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා එල්ලීමක් කරා අපිට උදව් කරන්න මේ ටික ගන්න කියලා. එතකොට එවුන් පැවසුවා ලක්ෂ 3ක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ සඳහා කටයුතු යොදන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂ 12මාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි පෞද්ගලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. එහෙම නැතුව හිතුමතේ වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට ඒකේ ක්‍රියාපටිපාටිය තමයි වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දෙනවා මෙහෙම කටයුත්තක් කරන්න කියලා හදිසි මිලදී ගැනීමක් හැටියට. ඒ අනුව 2020 10/29 ටෙන්ඩර් කැඳවීමක් එදිනම සිදු කරනවා මේ උපදෙස් ලැබුණට පස්සේ. ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම්කරුවන්ගේ සංගමේ සියලු දෙනාට මේක දැනුවත් කරනවා. ඒ වගේම SPC එකේ වෙබ්සයිට් එකේ මේක දානවා. ඒ දාපු නිසා තමයි මේ නිෂ්පාදන වර්ග 32ක් සමාගම් 29කට අයිති 32ක් ඒගොල්ලෝ මිල ගණන් ලන්සු තබලා තියෙනවා. එතකොට ඒකේ ටෙන්ඩර් විවෘත කිරීම සිදු වුණේ නොවැම්බර් මාසේ 2 වෙනිදා හවස 2:00ට. ගරු මන්ත්‍රීතුමනි රටේ තියෙන පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක් නිසා හදිසි ටෙන්ඩර් කැඳවීමක් තමයි සිදු කරේ. මොකද සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය ගියා නම් සති ගණනාවක් ගත වෙන නිසා තමයි ඒ තීරණය ගත්තේ. මීට පෙරත් ඒ ආකාරයේ මිලදී ගැනීම කරලා තියෙනවා. එතකොට ඒ ටෙන්ඩරේ විවෘත කරාට පස්සේ ඒ තාක්ෂණික ඇගයීම් කමියුවට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වනතෙක් සිදු වෙනවා. ඒක ඉවර නැහැ. ටෙන්ඩර් එක තාම කිසිදු සමාගමකට රාජ්‍ය අංශයෙන් ලබා දීලා නැහැ.
එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මේ වනතෙක් රාජ්‍ය අංශයෙන් මිලදී අරන් නැහැ. සත පහක් හෝ ඒ සඳහා වියදම් කරලා නැහැ මේ වනතෙක්. ඉතාලක් කීම අපි ඒක කියනවා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව අනුව ටෙන්ඩරේ ප්‍රධානය වෙන්නේ කාටද කියන එක තීරණය කරනවා. එතකොට දැන් ඔබතුමාලා පටලවාගෙන තියෙනවා මේ පෞද්ගලික අංශය සඳහා ගෙනාපු එකත් එක්ක. මේක තමයි මෙන්න පැහැදිලි කිරීම. ද ලෝක සෞඛ්‍ය සංවිධානය මම කිව්වා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සඳහා මේ ඇබොට් සමාගමත් SD බයෝසෙන්සර් කියන සමාගමත් තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක හදන්නේ. මේ සමාගම් දෙකේම ශ්‍රී ලංකාවේ නියෝජිතයා හැටියට කටයුතු කරන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. එක සමාගමක 2008 ඉඳනුත් අනිත් එක 2016 ඉඳනුත් කරනවා. එතකොට ඒ ලියාපදිංචිය දීලා තියෙන්නේ ඔය කියන ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමට මේ අපේ ආණ්ඩුව ආවට පස්සේ නෙමෙයි. විශේෂයෙන්ම රාජසේනාරත්න ඇමතුමා සෞඛ්‍ය ඇමති වෙලා කාලෙදී තමයි මේ ලියාපදිංචිය දීලා තියෙන්නේ. එතකොට ඔවුන් මොකද කරන්නේ? තමන් නියෝජිතත්වය දරන මේ අන්තර්ජාතික ආයතන දෙකෙන් මේ නිෂ්පාදනය ලංකාවට ගෙනීම සඳහා ඇප්ලිකේෂන් එකක් දානවා. රාජසේනාරත්න ඇමතුමා කිව්වා මේක ඔන්ලයින් විදිහට දාන්න ඕන කියලා. ඔන්ලයින් විදිහට දාන්න ඕන ලෝකල් ඒජන්ට් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගන්නයි ෆොරින් මැනුෆැක්චරින් සයිට් රෙජිස්ට්‍රේෂන් එකයි. මේ දෙක මේ වෙනකොටත් කරලා ඉවරයි. අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලම ඔය කියන සමාගම විසින්. ඒක නිසා එම ඔන්ලයින් ක්‍රියාමාර්ගයේ ඔස්සේ ගත යුතු පියවර දෙක මේ වෙනතත් අනුගමනය කරලා නිසා තමයි මැනුවල් සබ්මිෂන් එකක් හැටියට ඉදිරි ටික දෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිකුත් සමාගම එහෙම රෙජිස්ටර් වෙලා නැති නිසා තමයි ඔබතුමා පස්සේ උත්තර දෙන්න. එතකොට කරු කතානායකතුමනි මේ කොරෝනා වසංගත තත්ත්වයේ යටතේදී අපි කිව්වා සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන් කටයුතු සඳහා ලියාපදිංචි කටයුතු සඳහා තමයි ජාතික ଔෂධ නියාමන අධිකාරිය මේ විදිහට ඔන්ලයින් සිස්ටම් එක හරහා එන්න ඕන කිව්වේ. ඩක්ට් එක රෙජිස්ටර් කිරීම සඳහා තමයි ඒගොල්ලෝ D ඇලයිරක් 3690 සහ D 3691 යටතේ අයතුම්පත් දෙකක් ඉදිරිපත් කරනවා 2020යි 10යි 19 සහ 2020යි 10යි 20. ඒ අනුව ඒක තාක්ෂණික ඇගීමකට NMR එක ඇතුලේ මෙතුමා කිව්වා මෙඩිකල් ඩිවයිස් ඉවැලුවේෂන් කමිටි එක 7 වෙනිදා රැස් වෙලා තියෙන කියලා. ඊටාම නිවැරදි. හැබැයි මේක නැවත රැස් වෙලා තීන්දුවක් දෙනකන් ගරු හිටපු අමාත්‍යතුමනි බලන් ඉන්න බෑ. සාමාන්‍ය මේ වගේ හදිසි අවස්ථාවකදී සබ් කමිටිස් තියෙනවා. ඔබතුමා දන්නවා. ඒ සබ් කමිටි එකක් පත් කරනවා මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් ඇතුළු කීප දෙනෙක්ගෙන් සබ් කමිටි එකක් පත් කරනවා. ඒ සබ් කමිටි එකට මේ කියන නිෂ්පාදනය පිළිබඳ විස්තරය අවලා ඒ සබ් කමිටි එකේ අනුමැතිය ලැබුණාට පස්සේ තමයි ඒ සඳහා ඒ අවශ්‍ය ලියාපදිංචි කටයුතු කරන්නේ. මේ MDEC කියන්නේ ඇත්තටම සබ් කමිටියක් NMR එකේ. ඒකේ සබ් කමිටියක් තියෙනවනේ. නෑ MDEC එක කරන්නේ මෙඩිකල් ඩිවයිසස්. හරිද? ඩ්‍රග්ස් වලට වෙනම කමිටි එක තියෙනවා. ඩිවයිසස් වලට වෙනම එකක් තියෙනවා. ඒක තමයි MDEC එක. ඒක සබ් කමිටියක්. ඒකේ සබ් කමිටි නෑ. ඕකෙන් වෙලා අවසන් වෙනවා. පුදුමා පැටලෙන්න එපා මේකට. ඔව්. ඒ සඳහා ලියාපදිංචි කටයුතු කිරීම සඳහා ඒ අනුව නිසි ක්‍රියාපටිපාටිය අකුරක් නැර කිසිදු අඩුවකින් තොරව ඉටු කරලා තමයි ඔවුන්ට ලියාපදිංචිය ලබා දෙන්නේ. හැබැයි ලියාපදිංචිය දෙන වෙලාවේ කියනවා මේකට ගයිඩ්ලයින් එක දෙනකම් මේක පාවිච්චි කරන්න එපා කියලා. ඒ ගයිඩ්ලයින් එක තාම දීලා නැති නිසා ඔය කියන සමාගම ගෙනාපු කිසිම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් ඔබතුමායි කාලය අවසానයි. කරු කතානායකතුමනි මම වෙලාව ලබා ගන්නවා. ඒ වගේම තමයි SPC ආයතනය මේ ටෙන්ඩර් පටිපාටිය තුලදී කිසිදු වරදක් අඩුපාඩුවක් කරලා නැහැ. සම්පූර්ණ පාරදර්ශීභාවයෙන් තමයි මේක සිදු කරලා තියෙන්නේ. හැබැයි විපක්ෂයේ മന്ത്രിවරු හිතාමතාම මේක පාවිච්චි කරා මේ පෞද්ගලික අංශයට ගෙනීම සහ රාජ්‍ය අංශයට ලබා ගැනීම කියන කාරණා දෙක මිශ්‍ර කරලා වැරදි ප්‍රතිරූපයක් මැවීම සඳහා රට තුල ඒකෙන් පාඩු වුණේ කාටද? දැන් මේ කරන අභූත චෝදනා නිසා මේ හැම කමිටුවකම ඉන්නේ මේ රටේ විශේෂඥ වෛද්‍යවරු දැනුගත් මිනිස්සු. දැන් කමිටුවකට කෙනෙක් එන්න බයයි මේ කරන අභූත චෝදනා නිසා. WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුළු ලෝකෙටම ප්‍රී වැලිඩේට් කරලා ප්‍රී ක්වොලිෆයි කරලා තියෙද්දි ලෝකේ පළවෙනි වතාවට එකම රට තමයි ඒකට අභියෝග කර විපක්ෂයක් මේ විදිහට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයටත් අභියෝග කරා. ඒකෙන් වෙන්නේ මේ ක්‍රියාවලිය පරක් වෙන එක. ඒකෙන් වෙන්නේ මොකක්ද? අර ගම්පහ දිස්ත්‍රික්කේ මේ රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායක වෙන ඒ ගාමන්ට් වල කර්මාන්ත ශාලාවල මේ රෝගේ පැතිරෙනවා නම් ඒ අල්ල ගැනීම සඳහා ඒ රෝගේ තියෙනවද නැද්ද කියන එක අපිට ඩයග්නොස් කර ගැනීම සඳහා තියෙන අවස්ථාව තවත් පරක් වෙන එක. ඒ විතරක් නෙමෙයි අද මේ රෝගේ වැඩි වශයෙන්ම පැතිරලා යන්නේ කොළඹ නගර සභා සීමාව තුළ සමගි ජන බලවේගයට වැඩියෙන් ඡන්ද දීපු මිනිස්සු ඉන්න කොළඹ නගර සභා සීමාව තුළ පැතිරී යන මේ රෝගේ අපිට ඩිටෙක්ට් කර ගැනීම සඳහා තියෙන අවස්ථාව තමයි මේගොල්ලෝ පරක්කු කරන්නේ. ඒක නිසා අපි ඉල්ලනවා බොහොම ගෞරවයෙන් මේ වගේ කැත වැඩ කරන්න එපා. කරුණු කාරණා විකෘත කරලා ඉදිරිපත් කරන්න එපා. ඒ වගේම තමයි රාජ්‍ය අංශ නිලධාරීන්ට
විශේෂඥ වෛද්‍යවරුන්ට මේ විදිහට අභූත චෝදනා නගන්න එපා. උන් ඊටාම කලකිරීමෙන් ඉන්නේ මේ කරන නොමගේ වීම නිසා. මේක වෙත වැදගත් එකක්. සුදස්සන් පැණිය WHO එකට හඳුන්වා දෙන්න බැරුව ගියාද කියන එක ඔබතුමාගෙන් අහනවා විශේෂයෙන්. ගරු කතානායකතුමනි මම උත්තර දෙනවා ඒකට. ගරු කතානායකතුමනි ටෙස්ට් කිට් එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්න අය තමයි විපක්ෂ හිටියේ. ඒගොල්ලෝ මුලින් හිතුවා මේක ඖෂධයක් කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි මම මේක පෙන්වන්න ගෙනාවා. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොන එකක් නෙමෙයි. මේක පාවිච්චි කරන එකක් නෙමෙයි. මේකේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. මේ තියෙන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. මේකෙන් මේ ස්වැබ් එකෙන් සාම්පලේ අරගෙන මිනිත්තු කිහිපයක් යටතේ ඇතුළත පුළුවන් මේ පරීක්ෂණය සිදු කරගන්න. ඉතින් මේක මුලින් හිතුවා ඖෂධයක් කියලා. මේ ඖෂධයක් නෙමෙයි මේක බොන්න එපා. ප්ලාස්ටික් කෑල්ලක්. ඒක නිසා ඔබතුමන්ලා දන්න දේ ගැන විතරක් කතා කරා නම් හොඳයි. මොකද්ද ඔබතුමන්ලා දෙන සහයෝගය මේක? පැණි ඕන්නම් දෙන්නම් එන්නකෝ. අනුරාධපුරේ එන්න පැණි දෙන්නම්. කියලා එහෙම වරදින වෙලාවල් තියෙනවා. මේක නෙමෙයි ඔබතුමාගේ පැණිය ගැන කියන්නකෝ. මේ වෙන විකාර කියන්නේ නැතුව. ඔබතුමා අර ගෙදර පෙරපු කසිප්පු ගැන කියන්න බැයිද? ඔබතුමා ගෙදර පෙරපු කසිප්පු ගැන එහෙම කියන්න බැයිද? බාධා කරන්න එපා. මේක මේ රටේ පාවිච්චි කරන්න දෙන්න. මේ සාමාන්‍ය ජනතාවට තමයි මේක යහපත උදා වෙන්නේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ලංකාවට ලබා ගැනීමේදී කිසිදු අක්‍රමිකතාවක් අබමල් රේණුවක අක්‍රමිකතාවක් සිදු නැහැ. ඒ වගේම රාජ්‍ය අංශයට සත පහක පාඩුවක් වෙන්න අපිට තියන්නේ නැහැ. ඔබතුමාලට බලාගත හැකි ටෙන්ඩරේ ප්‍රදානය කරාට පස්සේ ස්තුති කතානායකතුමනි. දැන් මේ කිව්ව තර්කයක් තමයි WHO එකෙන් සහතික කරලා තියෙනකොට ඒකට ආයෙත් පරීක්ෂණ කර වෙරිෆිකේෂන් කරන්න ඕනේ නැහැ කියලා. කවුද දන්නවද කතානායකතුමනි කිව්වේ? කවුද දන්නවද කිව්වේ? මේ ඔය කෑ ගහන කට මේක කියවන්නවත් බෑ. ඔබතුමාගේ මාතෘකාවට කතා කරන්න. එච්චර ජනතාවට ආදරෙන් කතා කරනවා ඔබතුමා තාම ගියාද බදුල්ලට? කොරෝනා ඇදිලා තව එක දවසක් බදුල්ලට ආවේ නැහැ. පිම්බුවට බඩ ගෙම්බගෙන හැඩ. ඒ නිසා ඔයගේ ගෙම්බොන්ට මම උත්තර දෙන්නේ නැහැ. මං අද කියනවා මේ වගේ හරක් නිසා ෆේල් කියලා කතානායකතුමනි. 15000න් 10000 කොඳ කරලා ගෙදර යවපු එකද ෆේල්? මිරිස් කුඩ ගා ගන්නවා. අන්න පුවක්කාරයා ගා ගන්නවා. අන්න වැලි වරා ගා ගන්නවා. අනේ 69 ලක්ෂල ජය වේවා. අනේ ඉඳගන්න දෙයියෝ අද මේ ඇවිල්ලා නිකන් බොරු ටෝක් දෙන්න එනවා. සිංහ ටෝක් දෙන්න එනවා. ඡන්දෙ ඉල්ල ගන්නත් බැරුව බදුල්ලෙන් පැනලා ආපු අරින් මාත්‍යා. අභියෝගයක් කරනවා. මම වත්තලට එනවා. පුළුවන් නම් ඊගා ඡන්දෙ දිල්ලා පෙන්නනකො තමයි වත්තල. පිස්සු 300ක් අවුවන්නේ මැරරකම්. තමන් ගෙදර ගිහිල්ලා සැපට නිදාගත්තු අරින් අද ජනතාව වෙනුවෙන් කතා ගන්න ලැජ්ජා. කෝටා ෆේල්ලු අවුරුදු 30කට දිනන්න බැරි යුද්ධය කෝටාබේ රාජපක්ෂ දිනවලා දුන්නා. ඒ වගේම කොරෝනා පළවෙනි වසංගතය ආපුවම කෝටාබේ රාජපක්ෂ දිනවලා දුන්නා. ඒ වගේ කොවිඩ් එකත් අපේ වගකීම ගන්නවා. මම හිතනවා ඇන්ටිජන් ගැන කතා කර අපිට මෙතන ගහ ගන්න ඕනෙත් නෑ. මේ වැඩේට කොහොමද හමුදා සම්බන්ධ වේවි, ව්‍යාපාරිකයෝ සම්බන්ධ වේවි, පරිපාලන ක්ෂේත්‍රයේ හුඟක් කට්ටිය සම්බන්ධ වෙන්න වෙනවා. ඇමරිකාවේ දැනටමත් එහෙමයි යන්නේ. ඒ කාරණා සියලුම දෙනාම සම්බන්ධ වෙලා කරන විශාල කාර්යභාරයකට බොදුවිට ආරම්භය දෙන්න වෙනවා. අපි සතුටු වෙනවා ඔබතුමා ඒ දක්වන සාධනීය කරුණු මම හිතන්නේ ගරු ඇමතිතුමිය මේ වැඩපිළිවෙලට එකතු කරගන්නේ කියලා. දැන් මෙතන කියනවා රටේ මහ ජනතාව බේරගන්නේ නැහැ කියලා. කෙටි ක්‍රමවලින් ඉක්මනට ගේන්න හදනකොට කියනවා හොරකම් වෙලා කියලා. ඒ නිසා අපි පැහැදිලිව විපක්ෂයට කියනවා ජනතාව නොමග යවන්න එපා. ගරු ඇමතුමියට දෙනවා කලයක්. ඒ ඇමතුමිය මේක අරන් ගිහිල්ලා අනේ ගඟෙන් දබොස් ගාලා අතාරිනවා මල කෙලිය වැටුනේ කාගේද ඔළුවට කියලා අපි දන්නේ නැහැ. එතකොට මරණේ 20 ඉඳන් මූ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා මල කෙලියයි. එතකොට ලොක්කා කොහෙද මේ වික්ෂ ශක්තිය? ඒ කියන්නේ ලොක්කා ලොක්කා නෙමෙයි ගරු කතානායකතුමනි. සෝරි සමාවෙන්න. කාර්ය අවසానයි. බොහොම ස්තුතියි. දැන් මේ ටිකේ ගරු කතානායකතුමනි විනාඩියක් දෙන්න සර් ලොක්කා විනාඩියක් දෙන්න. දැන් මේ යම් කිසි මිනිස්සුන්ගේ විශ්වාස තියෙනවා නම් ඒවටත් ගොඩාක් අය ඇවිල්ලා කියනකොට යම් අතහිත දීමක් කරනවා. මොකද මේක අධ්‍යාත්මික බලවේග ක්‍රියාත්මක වන රටක් නිසා. අපිට පුළුවන්කම ලැබුණා ඒ පැතිරීම නවත්ත ගන්න. ඉතින් ඒ නිසා මම විපක්ෂයෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපි කවුරුත් එක්ක එකට එකතු වෙලා අපේ ජාතික වගකීම ඉටු කරමු. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 15723 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 373 දෙනාද සමගින්.
COVID-19 ආසාදිතව සිටි 378 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මෙවන විට සමස්ත ආසාදිතයන්ගෙන් 11031 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 4644ක්. මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස සැලකෙන මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව සහ පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට 12000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. යනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් සමග එහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12226 දෙනෙකු බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. තවත් COVID-19 ආසාදිතයන් 373 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 271ක්. මේ කොළඹින් වාර්තා වෙන 271 ගත්තම මේ 271කින් 230ක්ම වාර්තා වෙන්නේ කොළඹ නගර සභා සීමාවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තා වන 46ක් අර දැනට හුදකලා කරලා තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු සහ බටහිර ප්‍රදේශ වලට අයත්. පෑලියගොඩ එක මිනිවන්ගොඩ එක වගේ නෙමෙයි රට පුරාට යන්න තර්ජනයක් ඇති වුණා. නමුත් අපි ගත්ත පාලනය යටතේ ඒක රට පුරාට යන්න නැතුව කොළඹ උතුරු ප්‍රදේශය සහ මේ ගම්පහ බටහිර දකුණු ප්‍රදේශවල තමයි බෙල්ල සංකීර්ණ හා සම්බන්ධනේ. මේ ප්‍රදේශයට තමයි මේ වෙන විට මේක සීමා කර ගැනීමට අපිට හැකියාවක් ලැබිලා තිබෙනවා. නැත්තම් මුළු කොළඹටම මේක පැතිරලා නැහැ. COVID-19 මොන ආකාරයෙන් කතා කරත් රජයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයට මේක ඉතාමත් හොඳට පාලනය කරලා ලබනවා. අපි ෆේල් නැහැ. කිසිසේත්ම ෆේල් නැහැ. කොහොමද ෆේල් වෙන්නේ? ෆේල් වෙන්නෙත් නැහැ. ෆේල් වෙලත් නැහැ. යනුව කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් කලාපයේ පිහිටි මාලිගාවත්ත ලක්හිරු සෙමන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ජනතාව අතරින් අහඹු ලෙස තෝරාගත් 300 දෙනෙකු අද PCR පරීක්ෂණයට යොමු කෙරුණා. රෝගීන් 3600ක් වාර්තා වෙලා තිනවා කොළඹ නගරයේ පුරාවට. ඊයේ දිනේදීත් අපිට රෝගීන් 295ක් විතර වාර්තා වුණා. වැඩිපුරම රෝගීන් 1000ක් පමණ වාර්තා වෙන්නේ කොළඹ උතුරු ප්‍රදේශයේ. ඒ කියන්නේ මෝදර, මට්ටක්කුලිය, මහවත්ත, ජම්පටා වේදිය වැනි ප්‍රදේශවල. කොළඹ ජින්තු පිටියාවට රෝගීන් 800ක් පමණ වාර්තා වෙලා තියෙනවා. දැන් ඔබ දන්නවද ඊයේ දවස් තුල PCR කරලා තියෙන 10000කට පොඩ්ඩක් වැඩි ගාණක්. බලාපොරොත්තු වෙන්නේ අඩුම ගානේ මේක 12000න් එහා පැත්තේ අඩුම ගානේ 15000 සීමාවටවත් ගේන්න පුළුවන්කම ලැබෙයි කියලා. අපි මේ PCR මත ගොඩක් යැපෙනවා. අපි අවදානම තක්සේරු කරන්න. දැන් ඒකනේ අර කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ හමු සාම්පල් අරගෙන 105ක විතර ප්‍රතිශතයක් පොසිටිව් නේ. ඒ හරහා කොළඹ නගරයේ අවදානම ගැන යම් මතයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. අනුරාධපුරෙත් ඒක කළොත් තමයි අනුරාධපුරයේ අවදානම අපි හඳුන ගන්න පුළුවන්. මහනුවරත් ඒක කළොත් තමයි මහනුවර අවදානම අපිට හඳුන ගන්න පුළුවන්. PCR ධාරිතාව හැකි උපරිමයෙන් පවත්වාගෙන යන එක ඒක වැදගත්. නමුත් අපිට පේන්නේ නැහැ එහෙම ස්වභාවයක් තියෙනවයි කියලා. අර කනාමුට්ටියට ගහනවා වගේ ඔය කවුරු හරි එන කෙනෙකුගේ PCR පරීක්ෂා සිදු කරන්නේ නැහැ. අපි සිදු කරන්නේ පළමු පෙළේ ආශ්‍රිතයින් ඒ වගේම වැඩියෙන්ම මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන් කවුද කියලා හඳුනාගෙන. PSRත් COVID-19 රෝගය පාලනය කළේ සාර්ථකව අපි ඒ විදිහට හරියටම ඉලක්කය බලා කරපු නිසා. ඒක හරියට අපි යම්කිසි විදිහකින් ඉලක්කයට වෙඩි තැබීමක් වගේ. අපි හතරකට වෙඩි තිබ්බොත් අපි උණ්ඩ ගොඩාක් වියදම් කරලා අපිට අවශ්‍ය ඉලක්කයට වෙඩි තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කය බලලා ඒ වැඩේ කළොත් අපිට උණ්ඩ ඉතුරු කරගෙන වැඩේ කරන්නත් පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගත් අතර එම ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන්ගේ අඩුවීමක් මේවර විට දක්නට ලැබෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක්, කෑගල්ලෙන් 10 දෙනෙක්, ගාල්ලෙන් 7 දෙනෙක්, පොළොන්නරුවෙන් 2 දෙනෙක්, පුත්තලෙන් රත්නපුර සහ හම්බන්තොට මාතලේ ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් ඊයේ දිනේ හඳුනා ගැනුණා. පොලිස් නිලධාරීන් 20 දෙනෙකුද ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතරට අයත්. ඔවුන් නිරෝධායනයට ලක් කර සිටි පිරිස් වන අතර මේ වන විට COVID-19 ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 706ක්. පොලිසියේ කොවිඩ් ආසාදිතයින් බිහිවීම ඒ නිරෝධායන මධ්‍යස්ථානවලට යවපු නිලධාරීන්ට විතරක් සීමා වෙලා තියෙනවා. සමස්ත පොලිස් සමාජය තුලින් ආසාදිතයෝ බිහි වෙන්නේ නැහැ. හිනදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 16 දෙනෙකු අද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඒ මීට පෙර සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වීම නිසායි. අත්අඩංගුවටපත් සැකකරුවන් 2 දෙනා උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු නිසා උඩුගම මහේස්ත්‍රාත්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද PCR පරීක්ෂණයට යොමු කෙරෙනු බවයි අද දින වාර්තාකරු සඳහන් කළේ. ඊයේ දිනේදීම ගරු මහේස්ත්‍රාත්තුමා සහායකයන් 30 දෙනෙක්ගේ PCR පරීක්ෂණ ලබා ගත්තා. ඒවයි ප්‍රතිඵල ආවිලා තිනවා නෙගටිව්. ඉන්න නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් 18 දෙනෙක්ගේ PCR පරීක්ෂණ සිදු කරා. ඒවයි ප්‍රතිඵල හෙට එවි. මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් හොරණ බොරළුගඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ආසාදිත කාන්තාවගේ සැමියා සේවය කරනු ලබන්නේ මීට පෙර ආසාදිතයන් හමු වූ හොරණ ගුරුගොඩ කර්මාන්ත ශාලාවේ. එයාගේ මහත්තයා PCR කරලා තිනවා. එයාගේ PCR නෙගටිව් වෙලා තිනවා. ඉදිරි කටයුතු කරගෙන යනවා. මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවාටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙම ආසාදිත කාන්තාවත් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේම වෙනත් අංශයක සේවිකාවක්.
දියතලාව කහගොල්ල ප්‍රදේශයේ ඇති කුඩා ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරු ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමෙන් පසු ඔහු ඇසුරු කළ 52 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කෙරුණා. ඒ වාර්තා අනුව බණ්ඩාරවෙල වටගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ මහ උල්පත ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඉන් එක් කාන්තාවක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවක්. යනුව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 35 දෙනෙකු අද PCR පරීක්ෂණයට යොමු කෙරුණා. උණ සහ උදරයේ වේදනාවෙන් කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණයෙන් තහවුරු වුණා. වෛද්‍යවරුන් ඔහුගේ තොරතුරු සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ ඔහු ඇසුරු කළ අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබූ බවයි. කරුණු සංගවමින් රෝහල්ගත වූ මෙම පුද්ගලයා පිළිබඳව මුල සිටම නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රෝහල් බලධාරීන් කටයුතු කිරීම නිසා රෝහලේ අංක 7 වාට්ටුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. ඒ රෝගියා බොරු කියලා වාට්ටුවකට ගිහින් වාට්ටුවේ ඉන්න අනෙක් රෝගීන්වත් අමාරුවේ දැම්මා. ජීවිත අවදානමත් ගැන නොතකා මේ විදිහට අපි වැඩ කරද්දි මේ වගේ රෝගීන් මෙහෙම කරනකොට අපිට හිතට හරිම අමාරුයි ඒක. හදිසි අනතුරකට ලක් වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බලංගොඩ වලවේවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග පසුගිය ඔක්තෝබර් 14 වෙනිදා බලංගොඩ ප්‍රදේශයේ තේදළු නෙලමින් සිටින අතරතුරදී අසල තිබූ මාර්ගසක අත්තක් ඔවුන් මතට කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවුණා. එහිදී පසුගිය 4 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වුණා. මේ අතරවාරයේ ඇයගේ සැමියාද ජාතික රෝහල වෙත පැමිණ තිබූ බැවින් ඔහුද PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු තහවුරු වූයේ ඔහුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහුව ඇමිලිපිටිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කෙරුණු අතර ඔවුන් ඇසුරු කළ බලංගොඩ වලවේවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 40 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි දැරියකටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය මීට පෙර කුඩාවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙක්. ඉකුත් 9 වෙනිදා ඇයට හිසේ කැක්කුමක් හටගෙන තිබූ අතර ඊට ප්‍රතිකාර ගැනීම සඳහා තංගල්ල මූලික රෝහලට ගිය අවස්ථාවේදී පළමු වරට PCR පරීක්ෂණයකට ලක් කළ අතර එහි වාර්තා අනුව ඇයට වෛරසය ආසාදනය වී තිබුණේ නැහැ. ඉන් දින දෙකකට පසු නැවතත් ඇයව දෙවන PCR පරීක්ෂණයකට රෝහලේදීම යොමු කර ඇයට නිවස බලා යාමට අවස්ථාව ලබා දී තිබුණා. දෙවන PCR පරීක්ෂණයේ වාර්තාව ඊයේ නිකුත් වූ අතර ඉන් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. යනුව ඊයේ පස්වරුවේම ඇයව කමුරුගමුව රෝහල වෙත සෞඛ්‍ය අංශ විසින් රැගෙන ගිය අතර ඇගේ පවුලේ සමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර පසුගියදා දියවන්නා ඔයේ දියත අධ්‍යාරක්ෂිත කලාපයේ අනවසරෙන් ඇතුළු වී දියගිරි මේගේ පුද්ගලයාගේ දේහය ඥාතීන්වත ලබා දෙන ලෙස ඉල්ලමින් අද බුද්ධගමුව මාර්ගය අවහිර කරමින් පවුලේ පිරිස් සහ ප්‍රදේශවාසීන් විරෝධතාවකින් නිරත වුණු අතර ඔවුන් පැවසුවේ COVID-19 ආසාදිත බව පවසමින් මේගේ පුද්ගලයාගේ දේහය ලබා නොදින බවයි. බස්නාහිර පළාතෙන් පිටතට යාමට නොහැකි ලෙස එළඹෙන ඉරිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දෙරණ අරුණ වැඩසටහනට අද එක් වෙමින් යුද හමුදාපතිවරයා අදාළ සංචාරණ තහනම සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා. බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් එළඹෙන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කෙරුණා. විශේෂයෙන්ම මේ තිබෙන තත්ත්වය වෙනත් ප්‍රදේශවලට යෑම වළක්වා ගැනීම සඳහා පමණයි මේ තත්ත්වය ඇති කරනු ලැබුවේ. නමුත් ඒක අනිවාර්යයෙන්ම අපි මධ්‍යම රාත්‍රී 12ට ඉවත් කිරීමට කටයුතු කරනවාමයි. ඒත් එක්කම අපි හෙට දිනේදී සම්පූර්ණ මේ පිළිබඳ නැවත විශ්ලේෂණයක් කරලා ඔය බලාපොරොත්තු වෙනා දැනට හුදකලා කරලා තිබෙන ප්‍රදේශ අනවශ්‍යයි හෝ අවම පීඩනයක් තිබෙන ප්‍රදේශවලින් ඒ හුදකලාභාවය අනිවාර්යයෙන්ම අපි හෙට දවසේ බොහෝ ප්‍රදේශ ඉවත් කිරීමටත් අපි බලාපොරොත්තුවක් තිබෙනවා. එම සංචරණ තහනමත් සමග සියලු බස් සේවා බස්නාහිර පළාතට පැමිණීම සහ පිටවීම නොවැම්බර් 15 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ගමන් කිරීමට කොළඹ මධ්‍යම බස් නැවතුමට සහ බැස්ටියන් නාවත බස් නැවතුමට ඊයේ රාත්‍රියේත් ඇතැම් පිරිස් පැමිණ සිටියා. යන්න විදියක් නැහැ අපිට. ඒ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැහැ. මහපාරේ තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. අයිසිංහට මේ අවස්ථාවේ පොලිසියෙන් ඇවිල්ලා ගොත් කොහෙද යන්නේ අපි කියනවා ගෙදර යන්නේ කියලා. නිකන් ඉතින් අරගෙන ගිහලා නඩුවක් දාන්න පුළුවන්. ඔය මාතර යන්නද? නෑ. නමුත් අද පෙරවරුව වන විට කොළඹ මධ්‍යම බස් නැවතුමේ සහ බැස්ටියන් මාවත බස් නැවතුමේ දක්නට ලැබුණේ මෙවන් තත්වයක්.
මෙවර දීපාවලි උත්සවය සමරීමේදී වතුකරේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සමරිය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් සහ නිර්දේශයන් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශයන්ට අනුව මෙවර දීපාවලි උත්සව සමයේදී ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවලම රැඳී සිටිය යුතුයි. කෝවිල්වල ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතු වනවා. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන පිරිස් ඩ්‍රෝන් යානා මගින් නිරීක්ෂණය කර දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව අද දිනේ මෝදර කොළඹ උතුර ප්‍රදේශය වගේම ගල්කිස්ස හොරණ ප්‍රදේශ ගුවනින් ආවේශනයට ලක් කරා. අද දිනේදී අපිට පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. එනුව කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් නිසා අදත් විමර්ශන ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂකාර්ය බලකායි මැදිහත් වෙන්නේ. හුදකලා කර ඇති මාවනැල්ල නගරයේ වෙළඳසැල් විවෘත කර පැවතියේ මේ ආකාරයෙන්. පොලිසිය දරින්නගේ හරි එන අරගන්නකො. මේ අතර කොළඹ වරායේ සේවකයන් රැසකට COVID-19 ආසාදනය වීම සහ තවත් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් වැඩ කටයුතු සිදු කරගෙන යාමට විශ්‍රාමික සේවකයන් කැඳ වූ බව වරායේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා ප්‍රකාශ කළා. මේ වෙනකොට අපිට 60ක් පමණ ඉන්නවා අපේ ආසාදිතට ලක් වෙලා. නිරෝධායන කටයුතු වලට අපේ 200ක් විතර ලක් වෙලා ඉන්නවා. අඩුපාඩු තියෙන නිසා තමයි අපි සුදුසුකම් තියෙන හොඳ සෞඛ්‍ය ශාරීරික සෞඛ්‍යයක් තියෙන විශ්‍රාමිකයෝ අපි කැඳෙව්වා. පහුගිය සතියක් දෙකක් ඇතුළත කන්ටේනර්ස් ගොඩ ගැහිලක් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ හේතුවෙන් නැව් මේ වෙනකොටත් නැව් 7-8ක් හැම වෙලාවෙම පොලිමේ තියෙනවා ඇතුළට එන්න. තවත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක දෙවන සහ තුන්වන අධීරවල සායනිකත් හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ කොවිඩ් එන්නතක් මත සියලු බලාපොරොත්තු තබා ගැනීම නොකළ යුතු බවයි. මේ අතර ඇමරිකාව තවමත් දරුණු ලෙස කොවිඩ් අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. ඇමරිකාවෙන් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන්ගේ වාර්තාව අලුත් වුණා. ඒ නවරෝගීන් 1,61,000ක් ඊයේ හඳුනා ගැනීමත් සමගින්. මේ සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,08,00,000 ඉක්මවා ගියා. ප්‍රංශයේ සිදුවන සෑම මරණ 4න් එකක්ම කොවිඩ් ආසාදනයෙන් සිදුවන බව අගමැති ජීන් කැස්ටෙක්ස් පවසනවා. එවැනි පසුබිමක තවත් සති දෙකක් පමණ රට වසා තැබීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් කොවිඩ් එන්නතක් මත පමණක් සියලු බලාපොරොත්තු තබා ගැනීම නොකළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්‍රේසස් පවසන්නේ. එන්නතක් ලැබෙන තෙක් බලා නොසිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම වැදගත් බව ඔහු පවසනවා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 5,31,00,000 ඉක්මවා තිබෙනවා. ලෝපුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 13,00,000කට අධිකයි. සියලු ජන කොටස්වල අයිතීන්ට ගරු කරමින් කොවිඩ් රෝගීන්ගේ මෘතදේහ ආරක්ෂිතව හා ගෞරවනීය ලෙස භූමිදානය කිරීම සඳහා දැනට පවතින ප්‍රතිපත්ති සංශෝධනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනාසිංහ මහත්මිය පවසනවා. ඒ කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය තහනම් කිරීමට ගෙන තිබූ තීරණය යලි සලකා බැලීමට රජය ගත් තීන්දුවට අදාළ මාධ්‍ය වාර්තා මත පදනම්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනාසිංහ මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ ලිපියක් යොමු කර තිබුණා. ඇය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව COVID-19 වෛරසය වැළඳී මිය යන පුද්ගලයන්ගේ දේහ ඒ රටවල හෝ පවුලේ කැමැත්ත අනුව හෝ එම දේහයන් හැසිරවීම සම්බන්ධයෙන් ඇති ක්‍රමවේදයන් අනුව භූමදානය කිරීම හෝ ආදාහනය කළ යුතු බවයි. රට තුළ පවත්නා ප්‍රතිපත්තිය මගින් තමන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බවට මුස්ලිම් ප්‍රජාවගෙන් සහ ඉන් පරිබාහිර පුද්ගලයන්ගෙන් තමන්ට අභ්‍යාචනා ලැබී ඇති බව ඇය එහි සඳහන් කර තිබෙනවා. භූමදානය කිරීමට ඉඩ නොදීම සමාජ සහජීවනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරමින් වඩාත් අහිතකර ලෙස බලපානු ඇති බව තමන්ට හැඟී යන බවයි ඇය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා රජයේ නිර්දේශවලට අනුව සියලු ජන කොටස්වල අයිතීන්ට ගරු කරමින් කොවිඩ් රෝගීන්ගේ මෘතදේහ ආරක්ෂිතව සහ ගෞරවනීය ලෙස භූමදානය කිරීම සඳහා දැනට පවතින ප්‍රතිපත්ති සංශෝධනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දීමට අදාළ අවසන් තීන්දුව ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසුව බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසනවා.
COVID-19 රෝගය වැළඳී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහය භූමදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එනිසා ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසාන තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ කණ්ඩායම තව මාස 2ක් ඇතුළත ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන තෙක් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත කොවිඩ් වලින් මරණයට පත් වෙන පුද්ගලයන්ගේ අවසාන කටයුතු ඉටු කිරීම තමයි සිදු කෙරෙන්නේ. This is a news alert from Ada Verana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දිනයේ COVID-19 මරණ 5ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට මියගිය කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගියා. අද දිනය තුළ COVID-19 ආසාදනය වී පුද්ගලින් 5 දෙනෙකු මරණයට පත් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක් COVID-19 ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. COVID-19 ආසාදිත හලාවත ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකුද පපුවේ වේදනාව හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර ඔහුටද COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එසේම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ මිය ගොස් ඇති අතර ඔහුටද COVID-19 ආසාදිතයෙකු බව පසුව හඳුනා ගැනුණා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්ද නිවසේදී මිය ගිය අතර ඔහුටද COVID-19 ආසාදනය වී ඇති බව හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේහි සඳහන්. This is a news alert from Ada Verana 24. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපියක් මගින් ඉල්ලීමක් කරනවා. අදාළ ලිපිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 දෙනෙකු අත්සන් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ ලිපියක් යොමු කර තිබෙනවා. ඔවුන් එම ලිපිය යොමු කර ඇත්තේ කරුණු කිහිපයක් මුල් කරගනිමින්. උපුටා ගැනීම. වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම ජයගත හැකි වන පරිදි දැවැන්ත දේශපාලන පක්ෂය නිර්මාණය කළේ ඔබතුමායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජීවය දුන්නේත් ගමේ ශාඛා සමිතියේ සිට පක්ෂයේ ඉහළම ස්ථාන දක්වා සියලුම කටයුතු සංවිධානය කළේත් ඔබතුමායි. ඒ අනුව ඔබතුමාගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් පිළිබඳ සිතීමට පවා අපට නොපුළුවන. කෙසේ වෙතත් මේ දක්වා පක්ෂයේ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවේ නැත. රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටට ලබා දීම සඳහාත් ඔබතුමා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු. උපුටා ගැනීම අවසන්. මේ වෙලාවේ රටේ ආර්ථිකය ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් දැවැන්ත ශක්තියක් වෙන්න පුළුවන් එකම නායකයා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන එක අපි සියලුම මන්ත්‍රීවරු එකහෙලා පිළිගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන වල මන්ත්‍රී කණ්ඩායම් වලින් ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම් වලින් දැඩි ඉල්ලීමක් තියෙනවා. නමුත් එතුමා එන බවට ප්‍රකාශයක් මෙතෙක් කළා නැහැ. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි. තවත් පුවත් කිහිපයක් දැන්. පොළොන්නරුව දේසෙන්පුර කහඹිලියාව ගම්මානයට ඉකුත් 11 වනදා රාත්‍රියේ කඩාවැදුණු වනාලියෙකු මැදිරිගිරිය නවනගර වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ පස්වරුවේ පළවා හැරියා. කළුතර බන්ධනාගාරයේ රඳවුවන් 20 දෙනෙකු පමණ අද පස්වරුවේ බන්ධනාගාරයේ වහලේ මත නැග විරෝධතාවයක නිරත වුණා. ඒ ඔවුන්ගේ රස පරීක්ෂණ වාර්තා හැකි ඉක්මනින් ලබා දී අප ලබා දෙන ලෙස ඉල්ලමින්.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසද්දරණ ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ විශේෂ ක්‍රියාන්විතය 20 වෙනි දිනටත් ක්‍රියාත්මක කෙරුණා. ඒ ඩයලොග් ආයතනයේද දායකත්වය ඇතිවයි. නිරෝධායන ඇඳුරු නීතිය නිසා අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසද්දරණ සහ ඩයලොග් ආයතනයක පසුගියදා ආරම්භ කළා. අද එහි 20 වෙනි දිනයයි. යනු රත්නපුර අමාශාන්ති තපෝවනයේ විහාරස්ථානයේ වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට මනුසද්දරණ සහ ඩයලොග් ආයතනය කටයුතු කළා. එමෙන්ම ගෙරිඋල්ල ප්‍රදේශයේ අසරණ වූ ජනතාව අතර බෙදා දීම සඳහා ගෙරිඋල්ල පොලිසියට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දුන්නේ මෙලෙසින්. මනුසද්දරණ ඩයලොග් ආයතන කරන මේ කටයුත්ත මම හිතන්නේ මේ අවස්ථාවේ ලොකු සමාජ සත්කාරයක්. ඒතර මිනිස්සු මේ ළවෙත් යම් තාක් දුරට පීඩාවට පත් වෙලා තිබෙන අවස්ථාවක්. මනුසද්දරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.